නැගෙන ලොවට ඇසෙන දහම් අපේ වැඩසටහන අපි ස්වාධීන රූපවාහිනී සේවයට තිලන කරන විදාග මෛත්‍රී ස්වාමින් වහන්සේ රචනා කරපු ලොවැඩ සංගරාවේ දහම් කරුණුත් එක්ක කාව්‍යමය දේවල් එක්ක කවීන් එක්ක ඒ පද්‍යයන් එක්ක අපිට ඉගෙන ගන්න පුළුවන් ධර්ම කරුණු කාරණා ඔබට ප්‍රත්‍යක්ෂ කරන ඔබට වෙත ගෙනෙනවා කියන ඔබ කාරණේ දන්න හොඳ ආකාරම අපි අලුත් අවුරුද්දක තමයි ඔබත් එක්ක එකතු වෙන්නේ. අපි ගිය වසරේ තමයි මේ වැඩසටහන ආරම්භ කරේ. ගිය වසර කිහිපේ පුරාවටම මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම යම් කිසි විදිහක බලපෑමක් තිබුණා ජීවිතේ හරියාකාරව ගෙවා ගන්න බැරි වුණා. මේ 2022 වර්ෂයේදී මේ හැම දෙයක්ම අඩු වෙලා ගිහිල්ලා පහව ගිහිල්ලා අපි හැම කෙනෙක්ටම බොහොම සාර්ථක විදිහට අපි 2019 වර්ෂයට කලින් හිටපු විදිහට ජීවත් වෙච්ච විදිහටම ජීවත් වෙන්න පුළුවන් වෙන වර්ෂයක් වෙන්න කියලා හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන අතරේ අද වැඩසටහනත් අපි බොහොම නමස්කාර පූර්වකව ගෞරවනීය විදිහට ආරාධනා කරා මිරිහාන සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත මැඩිල්ලේ පඤ්ඤාලෝක අපේ ස්වාමින් වහන්සේට ඒ වගේම බොහොම නමස්කාර පූර්වකව යටහත් පහත්ව ගෞරවනීය විදිහට අපි ආරාධනා කරා ශ්‍රී සංඝපාල විහාරවාසී විචිත්‍ර කාව්‍ය ධර්මදේශක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස අපේ ස්වාමින් වහන්සේට ඒ වගේම අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහත්මයාට වගේම අදත් අපිත් එක්ක සිසිර ඒකනායක මහත්මයා ඉන්නවා අපිත් එක්ක සංගීතයෙන් සහාය වෙන්න අපේ හැමදෙරුනේ අපි අද ලෝවැඩ සංග්‍රහයේ මොන කවියෙන්ද අපි වැඩසටහන ආරම්භ කරන්නේ අසන් මෙමාකී දේවැඩ ඇතිවන පසන් සිතින් උන් නත් පව් කරමින උපන්නෝතින් මාතු යක් වූ පිසසුන සයින් නැවිත පින කුත් බැරි එපමණ මේ කීම අහන්න පව් කරමින් ප්‍රීතියෙන් සිටියත් ඒ පවින් මතු යකුන් හෝ ප්‍රේතයන් අතර උපන්නොත් බඩගින්නේ ඇවිදින්නට වෙයි. එය පින් කරන්නට නුපුළුවනි. දැන් ඇත්තටම මේ කවියෙන් සඳහන් වෙන්නේ මම මේ කියන බණපද අහන්න. මේක කියන්නේ මේ පව් කරමින් ජීවත් වුණොත් ප්‍රීතියෙන් කවදා හරි දවසක අපි යක්ෂයෝ පෙරේතයෝ කුම්භාණ්ඩ වෙලා ඉපදුනාට පස්සේ අපේ හාමුදුරනේ එහෙම වුණොත් අපි പ്രേත වස්තු පොතේ එහෙම අහලා තියෙන අර ප්‍රේතයෝ ගව් ගණන් උසයි. මේ ගව් ගණන් උස පෙරේතයෝ සමහර මිනිස්සුන්ගේ පස්සෙන් යනවා. ඒ කියන්නේ මිනිස්සු දාන අපද්‍රව්‍යයන් කන්න. අපි කෙල පිටක් බිමට දැම්මොත් ඒක කන්න බලාගෙන යනවා ප්‍රේතයෝ. ගිහිල්ලා හැබැයි මේ ගව් ගණන් උස ප්‍රේතයෝ ඒකට නැමෙනකොට මේක හිරු එළිය ඇදිලා විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් වරුසාවට හරි මොකට හරි විනාශ වෙලා යනවා. උන්ට ඒක කන්න ලැබෙන්නෙත් නැහැ. මම අහලා දෙනවා මේ සෙම් සුඩු තරම් දෙයක්වත් කන්න හම්බෙන්නේ නැහැ. එහෙම තමයි. ඉතින් ඒක නිසා අපේ හාමුදුරනේ මේ ප්‍රීතියෙන් පව් කරමින් ඉන්න අයට කවදා හරි දවසක පව් කළා මේ නිරේ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ යක්ෂයෝ පිසාචි වුණොත් ආයි උන්ට පින් කරන්න කාලයක් එන්නෙත් නෑ. එතකොට ඔවුන්ට හැමදාම මේ නිරේම ගත කරන්න වෙනවා. මොකද පින් කරන්න සිද්ධ වෙන්නේ නෑනේ. අපේ හාමුදුර මේ කරුණු කාරණාත් එක්ක ඔබ වහන්සේ මොනවද අදහස් දරන්නේ? අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ මහාචාර්යතුමනි පින්වත්නි වසරක් ගෙවිලා නව වර්ෂයක් ආරම්භ වෙච්ච වෙලාවේ අද උතුම් පසළොස්වක පොහොය දවසේ අපි සුපුරුදු විදිහට ලොවට වැඩ ඇති ලොවට සංග්‍රහව ආශ්‍රයෙන් ඔබේ ජීවිතයට අලුතෙන් හිතන්න යමක් කියන නැත්තම් දේශනා කරන වෙලාවේ විශේෂයෙන්ම අපේ හාමුදුර සිහිපත් කරා වගේම අපි අද පටන් ගත්තේ මේ අලුත් අවුරුද්ද ඉතාම ලස්සන සහ අර්ථවත් පද්‍යකින් අපේ වේදාගම නායක හාමුදුරෝ කියනවා මේ කීම අහන්න පව් කරමින් ප්‍රීතියෙන් සිටියත් ඒ පවින් මතු යකුන් හෝ ප්‍රේතයන් අතර උපන්නොත් බඩගින්නෙන් ඇවිදින්නට වෙයි. එහි පිනක් කර ගන්නට නුපුළුවනි. අපි දන්නවා බොහෝ පව් කරන මිනිස්සු මේ ලෝකේ පව් කරන්නේ පවක් බව දැනගෙන නමුත් බොහොම ප්‍රීතියෙන්. ඒක අපි හඳුරන්නේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ මේ ලෝකේ පව් කරන මිනිස්සු කොටස් දෙකකුත් පින් කරන මිනිස්සු කොටස් දෙකකුත් බුදුහාඳුරෝ දේශනා කරනවා. එක පිරිසක් ඉන්නවා මේ ලෝකේ බොහොම දුකසේ දොම්නසින් පව්කම් කරන අය. අපි දන්නවා පව්කම් කිව්වහම අපේ සිත, කය, වචනය කියන තුදරින් කරන ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය,
ඒ වගේම වචනයෙන් කරන බොරු කියන, කේලාම්, හිස් වචන, පරුස වචන කියන එක, ඒ වගේම සිතින් කරන දැඩි ක්‍රෝධය, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේ කියන අකුසල් 10 මේ ලෝකේ මනුෂ්‍යාත්මයක් ලබන්න පින් කරලා තියෙනවා. හැබැයි අර පෙර සංසාරයේ ඒ මනුෂ්‍යාත්මය මනුෂ්‍ය නාමයට වටිනාකමක් එක් කරමින් ගෙවන්න පින් නොකරපු මිනිස්සු, අපි උදාහරණයක් ගත්තොත් මනුෂ්‍යාත්මයක් ලබලා බොහොම දුකසේ දුක්ඛිතව ජීවත් වෙන. එදා වේලවත් කන්න නැති පවුලක් ගත්තොත් ඒ අය තේරුම් ගන්නේ නැහැ අපිට මේ සංසාරේ මේ විදිහට උනේ අපි පෙර සංසාරේ දන් නොදීපු නිසා, පින්කම් නොකරපු නිසා තමයි අපිට දුකසේ බඩගින්නේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට අන්ත දුප්පත් එවැනි පවුලකට වැරදි වැඩක් කරන්නවත් බෑ ලේසියෙන්. දැන් මොකද ඊළඟ එක කියනකොට ඒක පැහැදිලිවන අපි හඳුනන්නේ. ඊළඟට තව පිරිසක් මේ ලෝකේ ඉන්නවා සතුටින් සොම්නසින් පව්කම් කරන අය. අර කියපු අකුසල් 10ම සිතින් කයෙන් වචනෙන් කරනවා. අර දුප්පත් පවුල වගේ නෙවෙයි. නේද? අපි හිතමුකෝ ටයි කෝට් ඇඳගෙන මහා බැංකුව කඩන එක වෙන්න පුළුවන්. නැත්තම් මහා පරිමාණ පාතාලයේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරන මේ අයට බලය තියෙනවා, පිරිස තියෙනවා, යාන වාහන තියෙනවා. අර නඩු නෑ. එහෙමයි. ඉතින් දැන් අර දුප්පත් කෙනාට හොරකමක් වුණත් හරිම සරලව තේරෙන මේ වටිනා දහම් කාරණාව. හොරකම වුණත් එයාට කරන්න පුළුවන් වෙන්නේ පොඩි පහේ හොරකමක්. මහා බැංකුවක් කඩන්නවත් ඒ වගේ නිකන් සාමාන්‍ය මහා බැංකුවේ පැත්තකින් තියමුකෝ. නිකන් බැංකුවක් කඩන්න මහාචාර්යතුමා සෙල්ලම් පිස්තෝලයක්වත් නැහැ. අඩුම තරමේ බයික් එකක්වත් නැහැ වේගෙන් යන්න. හැබැයි ඒත් එයා කරන එක වැරදි. ඒක විපාක අනිවාර්යෙන් සංසාරේ දුක්ඛිතව විඳින්න වෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා සතුටින් සොම්නසින් අර වැරදි ටිකම කරනවා. එතකොට ඒ අයටත් ඒකාන්ත වශයෙන්ම ඒ අයගේ පරලෝ ජීවිතේ එහි විපාක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපේ විදාගම නායක හාමුදුරුවෝ මේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ උගන්වන ධර්ම යථාර්ථය පැහැදිලි කරනවා. ඒ වගේම අපි කවුරුත් දන්න අපේ හස්තසාර ග්‍රන්ථය ධම්මපදය. ධම්මපදයේදී පළවෙනි ගාථාවේදී අපි දන්නවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කං වහතෝ පදං. පදුට්ට චිත්තෝ අප්‍රසන්න සිතින් නරක සිතින් අපි යමක් බහසතිවා කරෝතිවා කියනවා නම් හෝ කරනවා නම් ඒකේ විපාක අපිට මේ ආත්මය වගේම සංසාරේ පුරාවටම අර ගොනාගේ ගෙලබැඳි කරත්තය වගේ දුක් විපාක දෙමින් ගමන් කරන. ඒ වගේම තමයි ඡායාවන පායිනි. අපි පසන්නේන මනසා බාසතිවා කරෝසිවා. ප්‍රසන්න වෙච්ච මනසින් අපි යමක් කියනවා නම් කරනවා නම් ඒකේ විපාකත් අපිට මෙලොව පරලොව වශයෙන් සෙවණැල්ල වගේ ගමන් කරනවා. අන්නේ යථාර්ථය අපි හැමෝම තේරුම් ගත යුතුයි මේ නව වසරේ. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් ලැබපු වෙලාවේ අපි ගිය වසරට වඩා මේ වර්ෂය යහපත් කරගන්න නම් අපි මේ ප්‍රසන්න මනසින් කරන දේවලුත් අප්‍රසන්න මනසින් කරන දේවලුත් කියන මේ දෙකොටස ගැන ඊටාම මන අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඒ බව තමයි අපේ නායක හාමුදුරුවෝ මේ කාව්‍ය පද්‍යයේදී පැහැදිලි කරලා තියෙන්නේ. ඇත්තටම දැන් මහාචාර්යතුමා දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේම දැන් පව් කරමින් ගෙවන ජීවිතය පිළිබඳව මිනිස්සු සතුටින් ඉන්නේ. ඒ කියන්නේ සැප සම්පත් පව් කරමින් විඳින එක විඳවනෝ නෙවෙයි විඳිනවනේ. මේ විඳින එක මේ බොහොම කැමැත්තෙන් කරන්නේ. හැබැයි මේකේ අනිසි ප්‍රතිඵලය තමයි මේ ඊළඟ ආත්මය ලබන්නේ බොහොම දුෂ්කර අවධියක්. නමුත් ඕක පව් කරනකොට හිතෙන්නේ නැහැ එහෙම. අර කරන කලට පව් මීරිය මීසේ කියන වගේ තමයි ඒ අපි පව් කරනකොට ඒක හිතෙන්නේ නැහැ. හැබැයි අපිට කවදාවත් ගැලවෙන්න බැරි උගුල් වලට තමයි වැටෙන්නේ. අර කලින් කිව්වා වගේ පෙරේතය කුම්බාණ්ඩය යක්ෂෝ පිසාචි වුණාම පින් කරන්න බැරි මට්ටමට එනවනේ. ඔවුන්ට පින් ගන්න විදියක් නැහැ. එක්කොත් ඥාතියෙ පින් දුන්නොත් තමයි. ඉතින් ඔය බිම්බිසාර රජතුමා අර තමන්ගේ ඥාතීන්ට පින් දෙනවනේ. බුදුහාඳුරන්ගේ ඒ දේශනාව අහලා මියගේ ඥාතීන් දහස් ගානකට පින් දෙනවා. ඊට පස්සේ උන් තමයි ගොඩ එන්නේ. දැන් සමහර ප්‍රේතයෝ ඉන්නවා උන්ගේ කටට ගංගාවක් හැරෙව්වත් කුස අර මේ තියෙන පිපාසය නිවෙන්නේ. තව ප්‍රේත කොට්ටාසෙක් ඉන්නවා උන්ට ඇඳුම් ලැබෙන්නේ. තව කොට්ටාසෙක් ඉන්නවා කෑම ලැබෙන්නේ. තව කොට්ටාසෙක් ඉන්නවා නිදා ගන්න බෑ. කවදාවත් ඇස් පියවන්න බෑ. මේ විදිහේ එක එක ප්‍රේත කොට්ටාස ඉන්නවා. එතකොට අපතුමාට මේ සමාජයේ තියෙන මේ පව් කරන එක පිළිබඳව ඔබතුමාගේ මේ සමාජයේ යථාර්ථය දන්න කෙනෙක් හැටියට ඔබතුමාගේ අදහස කොහොමද? අපේ හඳුරන්නේ මට මේ සමා වෙලා පොඩි එකතු කිරීමක් කරන්න ඕන. මේ අපේ හඳුර කලින් මතක් කරා. මට ඒකට උත්තර දෙන්නත් බැරි වුණා. මේ പ്രേත ලෝකය ගැන දැන් සමහර අපේ මිනිස්සු හිතනවා අර ලෝකය කියලා කිව්වහම මේක වෙනම ලෝකයක්ද කියලා. නේද? නරක, තිරිසන්, പ്രേත, අසුර. දැන් තිරිසන් ලෝකය කිව්වහම දැන් තිරිසන් සත්තු ඉන්නේ බල්ලා පූසා ඉඳලා අපේ සමාජෙමනේ. ඒක වෙනම ලෝකයක් නෙමෙයි. ඒකට പ്രേතයොත් එහෙමයි.
විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන අපේ මහාචාර්යතුමා දන්නවා නන්දසේන රතනපාල අපේ මහාචාර්යතුමා බෙගයින් ශ්‍රී ලංකා කියන පොතේදී සහ මේ പ്രേත ලෝකයේ පිළිබඳව එතුමා විශාල රිසර්ච් එකක් කරලා අපේ හඳුනනේ ඒ පොතේ ඊටාම ලස්සනට මේ එතුමා හෝටල් වල මේ නොයෙක් තැන්වල මේ මිනිස්සු විදිහට ඉන්න പ്രേත වෙස්ගත් මිනිස්සු ගැන කරන මේ විග්‍රහයක් කරනවා රිසර්ච් එකක් ඉදිරිපත් කරනවා. ඒ නිසා പ്രേත වත්තුව සහ විමාන වත්තුව කියන මේ දෙකම මේ සමාජයේ ඉන්න පව් කරන සතුටින් පව් කරන මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා പ്രേත වත්තුව කියවන විදිහටත් ඒ වගේම පින් කරන්න කැමති අයට ඒකේ විපාක දැනගන්න විමාන වත්තුව කියවන්න පුළුවන් නම් මහාචාර්යතුමා ඊටාම වටිනවා. එහෙමයි අපේ හැමෝටම මේ මං හිතන්නේ අපේ හැමෝටම මේ කිව්වා වගේ දැන් මේ රටේ අපිට දකින්න පුළුවන් පෙරේතයොත් ඉන්නවා. ඇත්තටම අපේ මසසට නොපෙනෙන පෙරේතයොත් ඉන්නවා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කට්ටිය. ඉතින් ඇත්තටම මේ දකින්න පෙරේතෝ කිව්වහම ඉතින් මම මේක නිග්‍රහයක් නෙවෙයි ඔවුන්ගේ කර්මානුරූපව ලැබිලා තියෙන දේවල්. අපි පාරේ මේ වාහනයක එනකොට කලර් ලයිට් එක නතර කරත් සංඥාපූර්වක ළඟ නතර කරවමත් අපිට මං හිතන්නේ මේ පිළිබඳව පසක් කරගන්න යම් තොරතුරු රාශියක් එකතු කරගන්න පුළුවන් කියලා මට හැඟෙනවා. ඒක කිව්වට වැරද්දකුත් නැහැ කියලා. ඒ වගේම අපි නොදකින പ്രേත ලෝකයේ පිළිබඳව උන්වහන්සේ එක එක අවස්ථාවලදී උන්වහන්සේගේ දිවසට දැකපු කොටස් පිළිබඳව උන්වහන්සේ රහතන් වහන්සේලාට විග්‍රහ කරනවා. තමයි භික්ෂූන්ට දේශනා කරනවා. මේ දේශනා කරපු තැන්වලදී උන්වහන්සේ එක් අවස්ථාවකදී චුල්ලකම්ම විභංග සූත්‍රය දේශනා කරනවා. ඉතින් මේකෙදී මේ දීර්ඝායුෂ අල්පායුෂ ඒ වගේම සැප සම්පත් තියෙන නැති මේ විදිහට උන්වහන්සේ කියලා මේ කම්මං සත්‍යේ විභජති අතිදං හීනප්පනීතතා කියලා මේ උස්පහත් භාවයට මූලික වශයෙන් මේ තමන්ගේ මේ කර්මය තමයි හේතු වෙන්නේ කියන එක. ඒතර කර්මානුරූපව නම් අපි ජීවිතය ගත කරන්නේ අපිට සිද්ධ වෙනවා බොහෝ වෙලාවල් වලට කර්මය සහ කර්මඵලය අපේ නායක හඳුරු කලින් කිව්වා වගේ ඒ ගැන දකින්න. එතකොට මේ ගිහි ලෝකයේ කාමභෝගී ලෝකයක අපි ජීවත් වෙනකොට අපිට හැම වෙලාවකම අපි කරන පව පිළිබඳව අපිට අදහසක් ඉදිරියට එන්නේ නැහැ. අපි හැම වෙලාවෙම හිතනවා අපි කරන දේවල් හරි කියලා. එතකොට තුන්දොර සිත කය වචනය කියන මේ ద్వාරත්‍රයෙන්ම අපිට සිද්ධ වෙන දේවල් පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් ඇති කර ගැනීම වැදගත්. අපි මේ කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව සම්මා සතියෙන් යුක්ත වීම තමයි මම හිතන්නේ ඊටාම වැදගත් වෙන්නේ. නමුත් මේ භාවිත ලෝකයේ බොහෝ වෙලාවල් වලට අපිට එහෙම හිතන්න අපි පෙළඹෙන්නේ නැහැ. අපි මේ තියෙන සැප සම්පත් වලින් ආඩ්‍යමත් වෙලා මේ බොහොම උජාරුවට ජීවත් වෙනවා. නමුත් අපි දන්නේ කියන්නේ tamunට හම්බ වෙන දෙයක් තව කෙනෙකුට දෙන්නේ නැහැ, දෙන්න කැමති වෙන්නේ නැහැ, දෙන්න හදන එක්කෙනාගේ එකත් නවත්තනවා. මේ වගේ කණ්ඩායම් අපේ සමාජයේ විවිධ මට්ටම් වලදී ජීවත් වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ නොදීමේ හේතුව මම හිතන්නේ දීමෙන් තණ්හාව ෂය කරගන්න පුළුවන්. අනිත් පැත්තේ අපිට සතුටක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ නොදීම ප්‍රතිවිපාක තනියෙන් භුක්ති විඳීමේ ප්‍රතිවිපාක වගේ දේවල් වලට මම හිතන්නේ ඊළඟ ආත්ම භවයන්හිදී ප්‍රේතයෝ පිසාචෝ වහන්සේ කියන වගේ කුම්භාණ්ඩෝ මේ වගේ විවිධාකාර චරිත ලක්ෂණ ගති ලක්ෂණ තියෙන ආත්ම භවයන් ලබන්න පුළුවන් වෙන බව බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අපේ හාමුදුරුවෝ කිව්වා වගේම ඇත්තටම අපිට දැන් අද පුළුවන් නම් මේවා පිළිබඳව මේ Twitter පණවිඩ, SMS පණවිඩ, අපේ Facebook ඒ වගේ මාධ්‍ය ජාලය හරහා මේ වගේ දේවලුත් ඇත්තටම සමාජගත කරන්න අපිට මම හිතන්නේ හොඳ කාලය. ඉතින් මේ අපිට දැන් ලෝ වැඩ සංග්‍රහව තියෙනවද කියලා දන්නෙත් නැහැ සමහරු. මෙහෙම ඒකේ කවි තියෙනවද කියලා දන්නෙත් නැහැ. කවිය ඇහුණාම කොහෙන්ද ඇහුනේ, කාගෙන්ද ඇහුනේ, මොකද්ද කියලා දන්නෙත් නැහැ. මම හිතන්නේ මේවා ටිකක් අපි අර විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ යන විවිධ දේවල් අතරට මේ වගේ කොටසකුත් එකතු කරොත් මම හිතන්නේ හොඳයි කියන එකයි මගේ හැඟීම. ඉතින් ITN නාලිකාව ඇතර මේ වගේ දේවල් වලදී බොහොම යහපත් ප්‍රතිචාර දක්වන කණ්ඩායමක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අපේ කවි විග්‍රහය ඊටාම ගැඹුරු තැනකට යනවා කියලා. අපි මෙතන පද්‍ය පිළිබඳව, ගද්‍ය පිළිබඳව, ඒ වගේම වහන්සේලාගේ ධර්ම කරුණු, ඒ වගේම අපේ හාමුදුරන්ගේ ඊටාම විචිත්‍රවත් ගායනය මේ හැම එකක්ම එකට එකතු කරගත්තාම මම හිතන්නේ මේක මේ ඊටාම සුවිශේෂී තත්වයක්. මේවා හරියට දැනගත්තොත් මම හිතන්නේ අපිට යක්කෝ, ප්‍රේතයෝ, පිසාචයෝ වෙන්න ඕනේ නෑ ඊළඟ ආත්ම භවයේදී. අපිට ඊටාම හොඳ ආත්ම භවයක් ගත කරන්න පුළුවන්. අපි පරලෝක විශ්වාස කරන බෞද්ධයෝ. ඒ නිසා මම හිතන්නේ මේක ඊටාම වැදගත්.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ඉතාම සරලයි. උන්වහන්සේ බොහොම බලපෑම් කරලා නැහැ නිසා ඉතාම පැහැදිලිව මේවා අනුගමනය කරමින් මේ ප්‍රේතයෝ පිසාචයෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන අපේ හැමතුරුගේ වගේ බිම්බිසාර රජුරෝ දන් දීපේවා. ඉතින් අපි ඇත්තටම අපි පින් අනුමෝදන් කරවීම සඳහා දන් දීම වගේ දේවලුත් අපේ ගිහි සමාජයේ බොහොම ඉහළින් කරගෙන යනවා මම හිතන්නේ. නිසා මේක හොඳ අත්දැකීමක්. මේ අත්දැකීම් මේ කවිය නිතර මෙනෙහි කරනවා නම් අපි යක්ෂයෝ ප්‍රේතයෝ පිසාචයෝ පිළිබඳව මෙනෙහි කර ගන්නවා නම් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි අපේ ජීවිතය සුඛිත මුදිත කරගන්නත් ඒ තුලින් අනුන්ට යමක් උත්පාදනය කරලා දෙන්නත්. මට හිතෙනවා අපේ හැමදෙරනේ අපේ මේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම මේ ගිහියන්ට තීරණයක් ගන්නට ඉඩ සලසලා දීලා තියෙනවා බොහොම සරල විදිහට. උන්වහන්සේ මම හිතන්නේ මේ ලොකු වාරණ යොදලා නැහැ. මාර්ගය පෙන්නලා තියෙනවා. යන විදිහත් කියලා දීලා තියෙනවා. හරි විදිහට හිටියොත් වෙන්නේ මොකක්ද, නරක විදිහට හිටියොත් වෙන්නේ මොකක්ද කියන දෙත් තියෙනවා. එතකොට ගිහියෝ විදිහට සහ මේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හැම කෙනෙක්ටම තීරණයක් තියෙනවා. අපිට ඕන තීරණය ගන්න. අපි මේ මරණයෙන් පස්සේ අපි යක්ෂයෙක් ප්‍රේතයෙක් කුම්භාණ්ඩයෙක් කියලා ඉපදෙනවද නැත්නම් ඊළඟාත්ම භවයේදී අපි හැම කෙනෙක්ටම එකවර නිවන් දකින්න බෑ කියන අපි දන්නවා. එක ආත්මකින්ම නිවන් දකින්න බෑ කියන අපි දන්නවා. ඒතර ලබන ආත්මෙදී ඔය කීප විතර යක්ෂයෙක් ප්‍රේතයෙක් කුම්භාණ්ඩයෙක් වෙනවද නැත්නම් තිරිසන් ලෝකෙක ඉපදෙනවද නැත්නම් ආයෙත් හොඳ මිනිසෙක් විදිහට ජීවත් වෙනවද ඉපදෙනවද කියන කාරණේ ඒ තීරණය ගන්න ඕනේ අපිම තමයි කියන කාරණේ තමයි වහන්සේලා දේශනා කරන මේ ධර්ම කාරණා ඔබතුමා කතා කරන දේවල් එක්ක මට දැනෙන්නේ තාමත් මේ කාරණේ අධ්‍යයනය කරන කෙනෙක් විදිහට. මොකද මේ වැඩසටහන තුළින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔබත් එහෙම තමයි කියන කාරණේ මම දන්නවා. ඒ නිසා තවදුරටත් අපි මේ දේවල් අධ්‍යයනය කරමු, උකහා ගනිමු, ඉගෙන ගනිමු මේ විරාමයෙන් පස්සේ. මම පූර්විකාවේදීත් කිව්වනේ අපි මේ ඉන්නේ 2022 අලුත් අවුරුද්දක ඉන්නේ. මම කිව්වා පූර්විකාවේදී 2019ට කලින් අපි හිටපු විදිහට ජීවත් වෙන්න අපි මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරමු කියන කාරණේ. මොකද 2019 වසරේ වගේ වෙනකොට තමයි අපිට මේ වසංගතය මේ අපි දැන් මොන පාලා තියෙන තත්ත්වය අපි හැම එකෙක්ට බලපෑවේ අපි හැම එකෙක්ටම මොහොන දෙන්න සිද්ධ වුණේ. ඊට කලින් ඔබ හිතලා බලන්න 2019ට කලින් මේ අවුරුද්දට කලින් අපි කොච්චර නිදහසක් ජීවිතේ වින්දද මේ කාලයට සාපේක්ෂව අපි කොයිතරම් දුරට ජීවිතේ හරි හැටි නිදහසේ වින්දද කියන කාරණේ. ඒ ජීවිතේදී මෙන්න මේ වගේ කාලවල එන්න පුළුවන්. ඒ හැම කාලයකදීම අපි කොහොමද හරි විදිහට ජීවත් වෙන්නේ? ඒ හැම දෙයක්ම අපි විඳ දරාගන්නේ කොහොමද කියන කාරණේ මම හිතනවා අපේ හඳුන්නේ අපේ ධර්මයේ තුලම තියෙනවා. ඒ ධර්ම කරුණු කාරණා තවදුරටත් අපි මේ විරාමයෙන් පස්සෙනුත් අපි දැන් සූදානම් අපේ හඳුන්නේ කතා බහ කරන්න ඊළඟ ලෝවැඩ සංග්‍රහ වෙන කවියටත් ගිහිල්ලා. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් රස ආහාර කා සුවඳ ಜಾති ගාගෙන රන් රිදී අබරණ පැළඳ සැරසී සිට මැරියාම කෝලමක් නාඩගමක් දක්වා යාමක් වැනිය. අපේ හඳුනේ ඇත්තට මේ සමාජගතම අපි මේ ගොඩාක් දේවල් අපි ලස්සන වෙන්න උත්සාහ කරනවා. කෑම බීම ಜಾති උනත් විවිධ ಜಾති අත්දා බලනවා කන්න බොන්න. ඒ කියන්නේ ඒක අපි 아무තු දෙයක් හැටියට අරගෙන තියෙන්නේ. එතකොට ආභරණ ගත්තම අපිට විශේෂයෙන්ම ආභරණ නොයෙක් දේවල් හදනවා. වටිනාකම් වැඩි ඒවා. සමහර මම දැක්ක අර මේ ලෝකේ ලොකු සල්ලිකාරයෙක් මේ මැරුණට පස්සේ තමන්ගේ කාර් එක පවා වලට දානවා. එතකොට ලොකු ආභරණ ගොඩක් පළඳනවා. ඉතින් මේ සේරෝම කරලා යනකොට හරියට මේක නාඩගමක් වගේ පේන්නේ. ඇතන දැන් මැරිලා වල දාලා මේ මිනිස්සයා සති දෙකක් තුනක් ගිහිල්ලා ගොඩ ගත්තොත් එහෙම මේ තනිකර නාඩගමක්. ඉතින් ඒ බය හිතෙනවා සමහර විට. ඒක නිසා ඔබ වහන්සේගේ අදහස මේ ඇත්තටම මේ කවිය මහා පාඩමක් කියලා දෙන්නේ. ඔබ වහන්සේගේ අදහස කොහොමද මේ කවිය හා සම්බන්ධව? එහෙමයි. ඇත්තටම අපේ හඳුර අර මේ කවියේ තියෙන අර අපි උඩින් බලන අර්ථය ගත්තොත් එහෙම සමහරු හිතයි මේ හොඳට කන්නත් එපා කියනවා අඳින්නත් එපා කියන ඒ වගේ අදහසක්. ඇත්තටම මේකේ තියෙන්නේ එතනින් එහා ගියපු බොහොම ගැඹුරු කාරණාවක්.
අපේ විදාගම නායක හඳුරු කියනවා පාලා ගිය වැනි බහුරු කෝලම්. හරියට අපි මේ ලෝකෙට මිනිස්සු විදියට ඉපදිලා මොකද අපි මනුෂ්‍යාත්මයක් ලබන්නෙම මේ ලෝකේ තියෙන දුර්ලභම වාසනාවක් දුර්ලභම සම්පත්තියක් විදිහට. මේ ලෝකේ දුර්ලභ කරුණු 4ක් තියෙනවා. බුද්ධෝත්පාදෝත දුර්ලභ, බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක ඉපදීම, බුදු කෙනෙක් පහළ වීම, ඒ කාලයක අපි ඉපදීම, ඒ වගේම මනුෂ්‍යාත්මයක් ලැබීම, ෂණ සම්පත්තිය ලැබීම මේ ආදී කාරණාවන්. එතකොට එවැනි අතිශය දුර්ලභ වෙච්ච කාරණාවනුත් ලබාගෙන මනුෂ්‍යාත්මයක් ලබාගෙන මම අර කලින් සඳහන් කරා මේ වැඩසටහනකදීම මිනිස්සු තේරුම් ගන්නේ නැහැ මේ මනුෂ්‍යාත්මේ වටිනාකම. ඒ නිසා අපි හැම වෙලාවෙම ලෝකේ හැම දෙයක්ම බලන්න දකින්න පුරුදු වෙලා තියෙන්නේ සාපේක්ෂව. හොඳ නරක සැප දුක මේ සියල්ල. ඒ නිසා සංස්කෘතයේ අපේ හාඳුරන්නේ මේ මනුෂ්‍යාත්මේ ලැබපු මේ මිනිස්සුන්ට හොඳ පාඩමක් කියනවා මේ සාපේක්ෂතාවය අනුව කොහොමද මනුෂ්‍යාත්මේ වටිනාකම තේරුම් ගන්න කියලා. එතකොට මිනිස්සු හැරුණාම මේ ලෝකේ ඉන්නේ අපි දන්නවා අනිකුත් සියලු සත්වෝ තිරිසන් සත්වෝ. එතකොට අපි කියනවා තිරිසන නැත්තම් තිරච්චීන. එතකොට මේ ලෝකේ මිනිස්සුන්ට විතරයි කසේරුකාව කෙලින් තියෙන්නේ. නේද මහාචාර්යතුමනි? එතකොට අනිකුත් සියලුම සත්‍යයන්ගේ කසේරුකාව තිරස්ව තියෙන්නේ. නිසා තමයි අපි තිරිසනා කියලා කියන්නේ. සමහරවිට අපි තිරිසනා කියලා තිරස්ව තියෙන හොඳයි කියලා හිතනවා සමහරවිට. ඉතින් අපි අර කේන්ද ගිහිල්ලා තිරිසනා කියලා බැන්නාම අතර ඒක නේද තිරිසනා කියන සතා පූසා වෙන්න පුළුවන්, බල්ලා වෙන්න පුළුවන් ඕන සතෙක්. ඉතින් ඒ නිසා මේ තිරිසංගත සත්‍යයයි මිනිස්යයි අතර මේ සාපේක්ෂව වෙනස හඳුනා ගන්න සංස්කෘතයේ හරි ලස්සන ඉගැන්වීමක් තියෙනවා මේ තිරිසංගත සත්‍යයේ අපේක්ෂාවන්. ඒ තමයි ආහාර නිජ්ජා බයමයි තුනංච. ගෙදර ඇති කරන ඔබේ ගෙදර ඉන්න බල්ලා පූසා උදාහරණයට ගන්න. එතකොට ඔවුන්ගේ තියෙන එකම අරමුණ අභිප්‍රාය තමයි ආහාර. පළවෙනි කාරණාව කොහොමද තමන්ගේ බඩ පුරව ගන්න කියන එක. බඩගින්න නිවා ගන්න. ඊට පස්සේ ආහාර නිජ්ජා කොහොමද බඩ පිරුණාම තමන්ගේ නිින්ද සපය ගන්න. ඒ වගේම මෛතුනංච තමන්ගේ කාමාසාවන් සන්තරපණය කරගන්නේ කොහොමද? ඊට පස්සේ තමන්ගේ ආරක්ෂාවම සලසගන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඇත්තටම මේ ලෝකේ මිනිස්සු විදියට ඉපදිච්ච සමහර මිනිස්සු ඉන්නවා. අපි සරලව කියනවා නම් නේද මහාචාර්යතුමා කන එකයි, නිදා ගන්න එකයි, තමන් ගැන හිතන එකයි, තමන්ගේ ආශාවන් ගැන හිතන එකයි. එතකොට මේ ත්‍රිසංගත සත්‍යයන්ගේ ලක්ෂණම තියෙනවා නම් මිනිස්සු විදියට අපි මනං උස්සසීති මනුස්සු මනසින් උසස් වෙන්නේ කොහොමද? ඒ නිසා මනුෂ්‍ය කියන නාමය අපිට ලැබිලා තියෙන්නේ අපිට උසස් මනසක් චින්තනයක් තියෙන නිසා. ඒ නිසා මේ ලැබපු මනුෂ්‍යාත්මය ඇතුළේදී අපි අර වේදිකාවකනේ නාටකමක් ගත්තාම වේදිකාවක අපි සංදර්ශනයක් ඉදිරිපත් කරන්න ගියාම අපි නොයේ කාබරණ නොයේ සුවඳ විලවුන් ගාගෙන අපි ගිහිල්ලා නාටකම් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ තමයි මේ ජීවිතය නැමැති වේදිකාවේ අපි මේ රංග මණ්ඩලේ රඟ දක්වලා අපි ඒ විදිහට හිස් මිනිස්සු විදිහට මේ ලබාගත් වටිනා මනුෂ්‍ය ආත්මය ගත කරනවද කියන කාරණාව තමයි අපේ විදාගම නායක හඳුරෝ සිහිපත් කරන. ඒ නිසා අභ්‍යන්තරං තේගානම් බාහිරං පරිමජ්ජසි. අපි බාහිර අපේ ශරීරය දැන් අපි මේක කියන්න ගත්තම අපි හඳුනන අපි දන්න සමහර මිනිස්සු සමහරවන්ට වතුර ඇලර්ජික්. එහෙම මිනිස්සු ඉන්නවා නාන්නේ නැහැ. අර පෙරේතෝ ගැන අපි කතා කරා වගේ මහාචාර්යතුමනි. එතකොට සමහරුන්ගේ ගෙවල් වලට ගියාම අපාය වගේ. එතකොට සමහර අපේ පන්සල් වලට ගියාමත් අපිට කියන්න වෙනවා නේ. අපි හඳුනන දැන් අපි ඊයේ කතා වුණා සමහර පන්සලකට ගියාම අපිට වැසිකිළියකට ගොඩ වෙන්න බැහැ. ඒ වගේ හරි අපිලිවෙලයි, හරි අපිරිසුදුයි. ඒ නිසා මේ බාහිර පිරිසුදුකම අත්‍යවශ්‍යයි. ඒක කාර්යාලය වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්, නේද? මුළු රටේම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ විදාගම නායක හඳුරු කියනවා අභ්‍යන්තරං තේගානම් බාහිරං පරිමජ්ජසං. අභ්‍යන්තරේ අපේ හිතත් ඒ වගේම පිරිසුදු වෙන්න ඕන නිසා හිත පිරිසුදු නැතිව අපේ ගත විතරක් පිරිසුදීම ඇතුළදී හරියට අපි මේ ලෝකෙට අවිල්ලා නාඩගමක් නටලා ගමන් කරනවා වගේ හා සමානයි කියන එක තමයි මේකෙදි පැහැදිලි කරලා තියෙන්නේ. ඇත්තටම මහාචාර්යතුමා දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේම අපිට මේ ජීවිතේ කොච්චර කාල බීලා රස වින්දත් ආභරණ පැළඳගෙන හිටියත් අවසානයේදී අපි නිකන් බහුරු කෝලම බවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. අපිව මරණය කියන එක දැන් අපි නිතර කියන්න ගියොත් එහෙම මිනිස්සු අපින් අහන ප්‍රශ්නේ තමයි ඕක මරණය ගැනම කියෝ ඉන්න බෑනේ කියන එක. නමුත් මේ අපි ඒක උප්පත්තියෙම රැගෙන ඉන දෙයක්නේ මරණය කියන එක. දැන් ඇත්තටම දැන් වයසට දැන් ඔබතුමාට උනත් හිතෙන්න පුළුවන් මම ආපහු ආවනම් හොඳ අවුරුදු 25ට වගේ කියලා. එතකොට 35ට යන එක්කිනා හිතනවා 25ට එන්න ඕන කියලා. එතකොට 50ට යන එක්කිනා හිතනවා 35ට වගේ ආවනම් හොඳයි කියලා. මිනිස්සු ඊට පස්සේ මැරෙන්න බය වෙනවනේ. ඉතින් හැබැයි මිනිස්සු මැරෙන්න බය වුණාට පින්කම් කරන්න ඒ වගේම කම්මැලි වෙනවා. ඒක නිසා පින්කම් කරන්න ආස වෙනවා නම්
අර තමන් කරපු දේවල් සමහර විට අර පින්කමින් ගොඩක් දේවල් ෂේ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කවියත් එක්ක ගත්තාම අපේ සමාජය තුල තියෙන මේ ගැටුම, ඒ කියන්නේ මිනිස්සු කාලා බීලා රසවත් වෙලා එහෙම ඉන්නවා. නමුත් මේ අනිත් පැත්ත පිළිබඳව හිතන්නේ නැති එක පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද? ඔව් අපි හැමෝටම මේක ඇත්තටම මේ බොහොම අත්දකින්න වෙච්ච දෙයක් තමයි අපිට ගිය අවුරුද්දේ බරපතල විදිහට ලෝකේ පුරාම සිදු වූ මිනිස් ජීවිතවල විනාශය මේ වෛරස් එකක් හින්දා. ඉතින් මම විශ්වාස කරනවා මම පුංචි මේ අදහසකුත් ඉදිරිපත් කරන්න කැමතියි. මේ අපේ බොහොම ප්‍රසිද්ධ පවුලක මේ හිටියා මේ අම්මා කෙනෙක් දරු මුණුබුරන් දැකලා. හැබැයි උනට බොහොම ලස්සනයි. හරි සුන්දර කාන්තාවක්. මෙයා ඉතින් ඇත්තටම හරිම ආසාවෙන් මරණයට පවා සූදානම් වෙලා හිටියේ. හැබැයි හොඳ යෝනිසෝ මනසිකාරයකින් තමයි ඉඳලා තියෙන්නේ. එතුමියගේ බලාපොරොත්තුවත් ඒ වුණා මම ලස්සනට ඉන්න ඕන, ඇඳ පැළඳගෙන සුවඳ සෙන් පවුඩර් ගහගෙන මම හොඳට මේ සූදානම් වෙලා ඉන්න ඕන. මගේ මලමිනියත් ඒ විදිහට තියෙන්න ඕනයි කියන හැඟීමකින් තමයි හිටියේ. අනේ අවාසනාවකට වගේ මේ මෙතුමිය හදිසියෙම අසනීප වුණා. කොවිඩ් රෝගය වැළඳුණා. මං හිතන්නේ පැය ගාණක් ඇතුළතදී ස්පිරිතාලයට ඇතුළත් කරා. ඇඳිවත පිටින් තමයි ඇතුළත් කරේ. ඒ විදිහටම තමයි. ඒකට රැස්ව තිබූ දේ පාවිච්චිට ගන්න බැරි වුණා. කිසිම විදිහකින් ගන්න බැරි වුණා. මේක ඇත්තටම මට ඒ වෙලාවේ මේ අද මේ අවසන් කටයුතු ඒකට පවුලේ කට්ටියටත් කොවිඩ් හැදිලානේ. ඒකට ඒගොල්ලොන්ට දකින්නවත් බැරි වුණා මේ මාව. ඉතින් මේ මෙතුමියගේ ජීවිතය අවසන් වුණා. අපේ කලා පවුලකට සම්බන්ධ වෙච්ච පිරිසක්. ඉතින් මේ බොහොම කනගාටු වුණා. ඉතින් ඒගොල්ලෝ දම්පින්කම් කරා. නමුත් ඒ අම්මා මේ අර අපි කලින් කවියේ කිව්වනේ පෙරේතයෝ වගේ ඉන්න ඕනේ නැහැ කියලා. හොඳට ඇඳ පැළඳගෙන හිටියා. හැබැයි දම්පින්කම් කරපු හොඳ මවක්. මේ හොඳට දූ දරුවෝ යහපත්ව හදලා. ඉතින් නමුත් මම මේ කියන්න උත්සාහ කරේ අපේ බලාපොරොත්තු කොච්චර ඉක්මනින් සුන් වෙලා යනවද කියලා. අනිත් එක අපි හිතන තැන්වල අපිට මැරෙන්නත් බෑ, උපදින්නත් බෑ. ඉතින් ඒ නිසා අපිට නිශ්චය ස්වභාවයක් නැහැ. ඉතින් මේ අපි මේ ගිහි රංගමණ්ඩලෙ එහෙම නැත්නම් මේ ජීවිතයේ එක් අවස්ථාවකදී මේ ගත කරන කාල සීමාව තුළදී කොහොමද ජීවත් විය යුත්තේ කියන එක පිළිබඳව උන්වහන්සේගේ මේ ඉදිරිපත් කිරීම. ඉතින් මේක උන්වහන්සේගේ මේ කවියත් බොහොම ලස්සනයි. ඒ වගේ උත්ප්‍රේක්ෂාව හොඳට තියෙන කාලා රසමුසු භෝජන කර පෙම් අල්මයින් වලින් ඔක්කොම අවසන් වෙලා තියෙනවා. මේ කවිය මං හිතන්නේ විරිත් ගණනාවකට කියන්න පුළුවන් කවියක්. නමුත් ඔබ වහන්සේගේ කාව්‍ය රසය ඊටම මනරම්. මේ නිසා මේ බහුරු කෝලම් කර කර ඉන්න එපා කියලා කියන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවල් වලදී අපේ රටේ තියෙනවනේ එක එක කෝලම් දැන් ලියන ආරච්චි කෝලම එහෙම කියලා මේ කෝලම් නාටක මගිනුත් ඇත්තටම පෙන්වන්න උත්සාහ කරේ ඒ වගේ තියෙන වගේ අදූරදර්ශී බව නැත්නම් ඒ වගේ ලොකු අර්ථයක් ගන්න බැරි අර්ථ ශූන්‍ය දේවල් විදිහට පෙන්වීමට උත්සාහ කරපු දේ. අනිත් එක තමයි ඇත්තටම අපි මේ සුවඳ සඳුම් වගේ දේවල් වලට වියදම් කරන මුදල අපිට සමහර සෙන් පවුඩර් ගන්න ඒ ගන්න සෙන් කුප්පියක් ගන්න මුදලින් මං හිතන්නේ පවුල් 10කට විතර ගෙවල් හදලා දෙන්න පුළුවන්. එච්චරකට මහජයතුමාර මට මේ කාරණා මතක් වුණාද ඔය කේමා බිසෝන් වහන්සේ උඩඟුව ජීවත් වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුව හමු වෙන්න යනවනේ. ගිය වෙලාව අර කාන්තාවන් පිරිසක් දිව්‍ය කාන්තාව පිරිසක් බුදුහාමන්ට පවන් සලමින් ඉඳලා අවසානයේදී අර වයසට යන ඊට පස්සේ ගිහිලා එතන ඇදගෙන වැටෙන ස්වරූපයක් පෙන්නනවනේ. නේද? එතකොට මේ අර ඒ ධර්මයක් මේකට සම්බන්ධ වෙන්නේ නැති කියලා හිතෙනව නේද? ඔව් ඒක ඇත්ත අපේ මම හිතන්නේ එතන බොහොම හොඳයි මේක. මේ මම ඔබ වහන්සේ කියපු කතාවත් මේ බොහෝ වෙලාවල් වලට මේ අපේ ටෙලි නාට්‍ය, රූපවාහිනී මාධ්‍ය වගේ දේවල් පිළිබඳව මුල්ම අදහස් බුදුහාමුදුරන්ගේ මේ කතාන්තර ඇතුලේ තියෙනවා කියන එක. එදා මේ ටීවී එකක් කැමරාවක් අපිට තිබ්බේ නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ தত্ত্বය උන්වහන්සේගේ ශක්තියෙන් බලයෙන් පෙන්වලා දීපු අවස්ථාවක්. ඉතින් ඇත්තටම අපි බැලුවොත් ඒ කාලයට ගිහිල්ලා දැන් මේ විසාකා, සුජාතා, සුමනා, බන්දුල මල්ලිකාව වගේ මහා මේල පළඳනාවල් පැලඳිච්ච අපේ සෞභාග්‍යමත් කාන්තාවෝ හිටියා. ඉතින් මේගොල්ලෝ මං කියන්නේ ඒවා පෙර පින් වලට ලැබිච්ච දේවල්. ඉතින් හැමෝටම මේවා ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පෙර පින් අනුව ලැබුණු කෙනාට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව නොලැබුණු කෙනා ලබා ගැනීමට උත්සාහ කිරීම තමයි මං හිතන්නේ වැදගත් වෙන්නේ මෙතනදී. එක එක්කෙනාට නාඩගම් පෙන්වන්න ඉන්නේ නැතුව එක එක්කෙනාට ඊර්ෂ්‍යා පරවශ වෙන්නේ නැතුව මේ කෝලම් නාටකම් විදිහට තමයි උන්වහන්සේ ඒවා දැක්කේ. අපි හදපු කෝලම් වලට
අමතරව අපි සියලු දෙනාම රඟපාන්නේ කෝලමක් බව තමයි උන්වහන්සේ මේ කවිය ඔස්සේ උදාහරණ විදිහට පෙන්වන්න සූදානම් කරේ. ඉතින් ඒ වගේම මෙතන පංචේන්ද්‍රයන් පිනවීමම ඇතුළත් කරලා තියෙනවා මේ කවිය අතුරට අපිට පේන්නේ නැතුව. දැන් දිව පිනවීම නේද? එතකොට සුවඳට නාසය පිනවීම මේ වගේ අපේ පසඳිරන්ම ඇතුළත් කරලා තියෙනවා අපි නොදැනවත්ව හිමීට මේ කවිය ඇතුළට. අපි මේක ඇතුලේ ගැඹුර ස්පර්ශ කරලා බැලුවොත් මං හිතන්නේ මේ සාමාන්‍ය ජනතාවට ලිව්වට විද්වතෙකුට රස විඳින්න පුළුවන් විදිහටත් මේ කවිය අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. මං හිතන්නේ උන්වහන්සේගේ ලස්සන වචනේ ලාලා අබරණ රිසි ලෙස සැරසුම් කියන එක. ඉතින් මේ ආවරණ වල සද්දය පවා එන විදිහට උන්වහන්සේ උත්ප්‍රේක්ෂා කරලා තියෙනවා. මුලා යගයි දෙකේම එලිසමේ තියෙනවා. එලිසමේ තියෙනවා. බොහොම ලස්සනට උන්වහන්සේ මේ පද්‍ය රචනාව කරලා තියෙන නිසා. ඉතින් මං හිතන්නේ මේ ශබ්ද රසය අර්ථ රසයත් එක්ක අපේ ජනතාවට මේ යම් කිසි දෙයක් වෙනස් කරගන්න මං හිතන්නේ මේක වැදගත්. දැන් ඔබ වහන්සේලා මං හිතන්නේ කවි බණ කියන මේ දේශකයන් වහන්සේලා. එතකොට ඔබ වහන්සේලා නිවැරදි ධර්මයේම වෙනත් ක්‍රමවේදයකින් මහ ජනතාව අතරට ගෙනියන්න උත්සාහ කිරීම තමයි මේ මං හිතන්නේ එදා මේ කරලා තියෙන. ඉතින් මේක බොහොම වැදගත් මේ කතාව. එතකොට අර දැවැන්ත විදිහට අපි උපමා රූපක අලංකාර අරගෙන ඒ වගේම ගැඹුරු පාලි සංස්කෘත වගේ භාෂාවන් පාවිච්චි කරමින් කරන ක්‍රියාවට ඒවා අහන්න දැනගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. නමුත් ඒ අතර ඊටාම සරල විදිහට කියන්නේ උසස් අධ්‍යාපනයක් නොලබලා භාෂා ඥානය නැති ඒ බඳු කණ්ඩායම් තමයි මම හිතන්නේ වැඩි. ඉතින් ඒ බඳු පිරිස උපයෝගී කරගෙන මේ කාව්‍ය ධර්මදේශනාවක් විදිහට මම දකින්නේ මේකත් ඒ කාලේ විදිහට. ඒ නිසා මේකෙන් පෙන්නපු අදහස් ඒ වගේ මේ කාලේ කෝලං නාටකම් තිබිච්ච බවත් බොහොම පැහැදිලි මම හිතන්නේ හොඳට නැගී ආපු කාලයක්. එඳා කෝට්ටේ යුගයේ තිබිච්ච සාහිත්‍ය රසයත් එකතු කරගෙන මහ ජනතාවට දෙන්න උත්සාහ කරපු මේ පණිවිඩය මම හිතන්නේ ඊටාම මනරම් පණිවිඩයක් කියලා කියන්නේ. මට එතන අපේ හැමෝටම මේ කෝට්ටේ යුගයේදී මේ කවි රචනා වුණාට ඒ කාලෙටත් වඩා අද කාල වර්තමානයේ මේ කවි මේ සර්වකාලීනයි කියලා මට හිතෙනවා. සමහරලාට මේ කියන්නේ අපි කිව්වට මේ කාලේ හිටපො මේ අපි වැඩි අධ්‍යාපනයක් නොලද නූගත් පිරිසට මේ ගැමියන්ට මේ කවි ලිව්වට සමහර දේවල් තියෙනවා අද සමාජීන සමාජ ස්තරවලට පවා මේක සර්වකාලීන වහන්සේ සඳහන් කරපු විදිහටම ඒ කාලටත් වඩා අදට ගැලපෙනවද කියලාත් වෙලාවකදී හිතෙනවා. ඒකනත් අපි සෝදානම් තවදුරටත් මේ ධර්ම කරුණු සාකච්ඡා කරන්න අපිට පුංචි විරාමයක් දෙන්න. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතුලා ඉන්නේ නැගෙන ලොවට ඇසෙන දහම් ස්වාධීන රූපවාහිනී සේවය ඔබ වෙත ගෙනෙන වැඩසටහනත් එක්ක අපි මතක් කරන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙලා අපි බොහොම නමස්කාර පූර්වක ගෞරවනීය විදිහට ආරාධනා කරා මිරිහාන සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට ඒ වගේම විචිත්‍ර කාව්‍ය ධර්මදේශක ශ්‍රී සංකපාල විහාරවාසී ඉත්තේකන්දේ සද්ධාතීර්ථ ස්වාමින් වහන්සේට ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහත්මයා වගේම සංගීතයෙන් අපිට සහාය වෙන්න සිසිර ඒකනායක මහත්මයාත් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ හැමෝටම අපි මොකක්ද ඊළඟට අපි ගායනා කරන්නට එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නට සූදානම් වෙන ධර්ම කාරණාව ලෝවැඩ සංග්‍රහයේ තියෙන පද්‍යයන් අතරින් අන්දාලාකම් පාවුන්නත් ඉතිං දැක්මක් නොවන්නේ තනාලා සිත පිනක් නොකරම කිම්ද උපයා තබන්නේ දමාලායන නරක කුණු කාය කුමට දෝසැප විඳින්නේ දිනාලාමොක් පුරට යන්නට මකී මේ බන අසන්නේ කොතෙක් ඇඬුවත් මලාට පසු දැක්මක් නැත එසේ කළ පින් නොකර ධනෙ පමණක් සපයන්නේ ඇයි ඇඟට කොතෙක් සැප දුම්මත් මැරී යන විට ගෙන යන්නේ නැත
දෙව්ලොව යන්ට නම් මේ කරුණ අසා පින් කරන්න. මේක බොහොම මේ අපේ හඳුරන්නේ මේ බලවත් කවියක්. මරණයෙන් පසුව දැක්මක් නෑ. හැබැයි දැක්මක් හදාගන්න ඕන අපි ජීවත් වෙන කාලේ. ඉතින් ඒක නිසා මේ අපි කොච්චර ධනෙ රැස් කළත් අරගෙන යන්නේ නැහැ කියන කාරණාවත් පැහැදිලිව කියනවා. ඒකට අපි හඳුනන දැනගන්න ඕන මේ අපි ධනෙ රැස් කළා. එතකොට අපි මොන දේ රැස් කළත් අපි මේ කිසිවක් අරගෙන යන්නේ. දැන් අපිට හිතෙනවා දැන් දෙමව්පියන්ට නම් ජීවිතේ ලැබෙන හොඳම සතුට දරුවෝනේ. නමුත් මරනකොට දරුවෝ ටික අරගෙන යන්නේ නැහැ නේද? දාලා යනවා. වෙන සමහර විට දෙමව්පියෝ ජීවත් වෙද්දි දරුවෝ මරනවා. එහෙම නැත්නම් දරුවෝ ජීවත් වෙද්දි දෙමව්පියෝ මේකනේ යන්නේ. හැබැයි අපි මේ හැමදේම දැනගෙනත් අපි පින්දහම් කරන්නේ නැතුවනේ ඉන්නේ. ඒක නිසා මරණයෙන් පස්සේ දැක්මකුත් නැත්නම් අපේ හාඳුරන්නේ අපි ජීවිතය පිළිබඳව මොන ආකාරයකටද පැහැදිලි කරගන්න ඕන. එහෙමයි. අතරම අපේ හාඳුරෝ මේ අපේ වීදාගම නායක හාඳුරන්ගේ අපූර්ව කාව්‍යයක් වගේම ගැඹුරු ධර්ම කාරණාවක් මතු කරන කාව්‍යයක්. අපි දන්නවා මිනිස්සු මේ ලෝකේ අපි හාඳුර කිව්වා වගේ ජීවත් වෙනකොට ඊටාම පැහැදිලිව අපේ නායක හාඳුර කියනවා තනාලා සිත පිනක් නොකරම කිම්ද උපයා තබන්නේ. මිනිස්සු ධනය රැස් කරනවා බොහෝ දුක් විඳලා වෙහෙස වෙලා මහන්සි වෙලා. හැබැයි ඒ ධනය උපයන්න ලෞකික සම්පත් උපයන්න දක්වන උනන්දුව කිසිම විටක තමන්ගේ සිත සකසා ගැනීම වෙනුවෙන් යොමු කරන්නේ නැහැ. එතකොට අවසානයේදී මිය පරලෝ යනකොට අපි දන්නා බෞද්ධකව අපි උපයාගත්ත කිසි දෙයක් අපිට මේ ලෝකේ මරණාසන්න වෙලාවෙදිවත් මරණ මොහොතේදිවත් පිහිටට පිළිසරණ පිණිස පවතින්නේ නැහැ. අපි කරන හොඳ සහ නරක තමයි අපිට අරයි යන්න තියෙන්නේ. ඒකෙමුත් නරක පිණිසමයි පවතින්නේ. අපි හොඳක් කරොත් ඒ හොඳ විතරයි අපිට අරයි යන්න තියෙන්නේ. ඉතින් ඒ ධර්ම කාරණාව විදාගම නායක හඳුරු ඊටාම මනවින් මෙහිදී අපිට පැහැදිලි කරනවා. මොකද බොහෝ මිනිස්සු අපි දන්නවා ජීවිත කාලයේ අනේක විද දුක් විඳලා එයා කරන ලෞකික සැප සම්පත් උපයනවා. අවසානයේදී මහාචාර්යතුමා ඒව භුක්ති විඳින්න වෙන කවුරු හරි නේද? එතකොට අත්තිසුඛය සමහර තියෙන මිනිස්සු ඉන්න භෝගසුඛය නැහැ. ඒවා විඳින්න පින නැහැ. ඉතින් ඒ නිසා Tamanට පරලෝ යනකොට ඇරයි යන්න පුළුවන් ධනයක් තියෙනවා නේද? සද්දා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං. බුදුහාඳුර අපේ ධර්මයේදී ධනය ගැන කියන්නේ වෙනම ආකල්පයකනේ. එතකොට අපේ මිනිස්සු මේ ලෞකික ධනය සැප සම්පත් විතරක් එකතු කරනවා. හැබැයි ඒවා එකතු කරපු සැප සම්පත් එකතු කරන එකේ ගැටලුවක් නැහැ. හැබැයි ඒවා එකතු කරලා ඒවා පාවිච්චි කරලා තමන්ගේ හිත සකසා ගන්නත් පරලෝ ගමනට යන්නත් අඩුම කොඩුම සකසා ගත යුතුයි. අපේ වීදාගම නායක හාමුදුරුවෝ මේකෙදී අතරම් පැහැදිලි කරන්නේ මේ සියලු බුදුවරයන්ගේම දැක්ම සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. එතකොට සියලු පව් නොකර කුසල් කරමින් තමන්ගේ සිත සකසා ගැනීමේ ඒ වටිනා පණිවිඩය තමයි මේකෙදී ලබලා දෙන්නේ. ඒ නිසා හිත හදාගන්නේ නැතුව අපි රැස් කරන ධනයෙන් මේ ලෝකේ අපිට පරලෝ යනකොට කිසි ප්‍රයෝජනයක් නැත්තේ නෑ. ඒ නිසා වීදාගම නායක හාමුදුරුවෝ මේ ලෝකේ ධනයට ලෝභ කරලා ධනය විතරක් උපයන මිනිස්සුන්ට ඒ අනතුර පෙන්වලා දෙනවා. නුඹලාට මිය පරලෝ ගියාට පස්සේ වෙන කිසිදු පිහිටක් පිළිසරණක් නැත්තේ නෑ. ඒ නිසා වහවහ ධනය එකතු කරනවා වගේම හිත සකසා ගැනීම වෙනුවෙන් නැත්තම් පින් කිරීම වෙනුවෙන් නුත් තමන් අර ධනය උපයන්න යොදවන වෙහෙස මහන්සිය උනන්දුව උද්‍යෝගය තමන්ගේ සිත සකසා ගැනීම වෙනුවෙන් යොදවන්න කියනවා. එහෙම නැතුනොත් මේ උපයන ධනය පරලොව පිණිස පවතින්නේ නැහැ. අපේ හාමුදුරුවෝ සිහිපත් කරා වගේ පෘථග්ජන මිනිස්සු මෙහෙම හිතන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ ඉති විහඤ්ඤති අත්තාහි අත්තරෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. මේ ලෝකේ මිනිස්සු විදියට ජීවත් වෙනකොට ඔබ හිතනවා මට ධනය තියෙනවා, මට බලය තියෙනවා, නිලය තියෙනවා, දුවදරුවෝ ඉන්නවා නේද? මං අහවල ආඳුරනවා, මට අහවල් සම්බන්ධකම තියෙනවා. එතකොට මගේ FD එකේ මෙච්චර විතර මුදලක් තියෙනවා. මට සමහරව එහෙම හිතනවනේ. මට කවුරු නැතක් කමන්නේ. මට වැඩකාරයෙක් තියාගෙන අන්තිම කාලේ ජීවත් වෙන්න පුළුවන් සල්ලි තියෙනවා. නානා විදියට මේ උමතු වෙලා මුලා වෙලා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා වීදාගම නායක හාමුදුරුවෝ ඒ උමතු වෙච්ච අනාථ වෙච්ච අන්ධ වෙච්ච මිනිස්සුන්ට කියනවා මේ මොන සැප සම්පත් එකතු කරත් ඉතුරු කරත් මැරිලා ගියාට පස්සේ ඔබට පිහිට පිණිස පවතින්නේ මේ ලෝකයේ තමන්ගේ හිත හදාගෙන රැස් කරන පිනක් පමණමයි කියන ඒ අනතුර ඒ අවදානම පෙන්වලා දෙනවා. ඒ කාරණාව මේ
කවියේදී තාම හොඳින් පෙන්වලා දෙනවා කියලාත් පැහැදිලි වෙනවා. ඒ වගේම අපේ හඳුරන්නේ සංයුත්ත නිකායේ අය්‍යකා සූත්‍රය මට මතක් වුණා. ඒකෙදී පැහැදිලි කරනවා සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලූපවා. මේ ලෝකේ සියලුම සත්වයෝ අපි මැරෙනවා. ඒ වගේම තමයි මරුණට පස්සේ අපේ ජීවිතේ මරණින් කෙලවර වෙනවත් එක්කම අපි ඇතමෙක් පව් කරපු මිනිස්සු නරකයට යනවා, පින් කරපු මිනිස්සු සුගතියට යනවා. ඉතින් ඒ ධර්ම කාරණාවත් මේකෙන් ඊටාම මැනවින් පෙන්වුම් කරනවා කියලා අපිට පේනවා. ඒතකොට මහාචාර්යතුමා අපි මේ අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ අපි කොතෙක් උපයා තැබුවත් අපි කවුරුත් අරගෙන යන්නේ නැහැ. මේ සැප සම්පත් සේරම දරුමල්ලෝ සේරම අපිට දාලා තනි ගමනක් තමයි අවසානයේදී අපිට උරුම වෙන්නේ. ඒක පැහැදිලි අපි හැම දෙයකම මේක අත්දැකීමෙන්ම තියෙනවා. අපිට සමහර අය දාලා යන්න බැරි තරම් කිට්ටු සම්බන්ධතාවයන් තියෙන අය ඉන්නවා. විශේෂයෙන් අම්මා තාත්තා ගත්තොත් අපිට දාලා යන්න බැරි තරම්. නමුත් මරණය ආවට පස්සේ මේ කාටවත් වළක්වන්නත් බෑ. කොච්චර ඇඬුවත් මේ නැවත ගෙන්නව ගන්නත් බෑ කියන කාරණාව පැහැදිලිව කියනවා. එතකොට සමාජයේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඔබතුමන්ලා වගේ යථාර්ථය දන්න අය මේ පැහැදිලිවම මේ සමාජය තුළ කුමක්ද වෙන්නේ කියන එක කරුණු කාරණාත් එක්කම ඔබතුමාලා දන්නවා. මේ අද වගේ උතුම් දවසක ඔබතුමාට මොකද්ද සමාජයට දෙන්න පුළුවන් පණිවිඩ මේ සම්බන්ධ කරගනිමින්? ඔව් අපි හිතන්නේ අපේ හැමෝටම මේක මේ බොහොම ලස්සනයි. අපේ හැමෝටම මේ කවිය අගට කියනවා මකී මේ බණ අසන්නේ කියලා, මං කියපු මේ බණ අහන්න කියලා. අවසාන පදයේ කියන උන්වහන්සේ. ඇත්තටම මේ ඇඬීම, කම්පා වීම, යැදීම මේ ඔක්කොම අපිට සිද්ධ වෙනවා. ඇත්තටම අපි අතර ඉන්න හිතවතෙක් අපෙන් වියෝ වුණාම අපි කොච්චර දුක් වෙනවද? ඉතින් ඒක පෘථග්ජන විදිහට අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. මට මතක විදිහට උන්වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ මට මගේ මතකයේ නිවැරදි වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤා පරිදේවන නතං පේතාන මත්තාය ඒවන් තිට්ඨන්ති ඥාතියෝ කියලා. මේ අපි ඇඬුවට මේ ශෝක කෙරුවට පරිදේව කරාට මේ කෑකෝ ගහලා ඇඬුවට මැරිච්ච පුද්ගලයා ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඔහු ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, අහන්නත් බෑ, කිසි දෙයක් නැහැ. ඉතින් සමහර වෙලාවල් වලට මේක ඇත්තටම උන්වහන්සේ දකින්න ඇති මේ අද අපිට මේ සමාජයේ දකින්න තියෙනා වගේම සමහර කණ්ඩායම් අම්මා අප්පා ඥාතියෝ මිත්‍රයෝ සහෝදරයෝ මේ කිසි කෙනෙක් දිහා ඇහැරලවත් බලන්නේ නැහැ. ඒ වුණාට පොඩි ෂෝ එකක් තාන්න එනවා මරණේ දවසේට ඔක්කොම කෙරුවා වගේ ඇවිල්ලා මිනිහ බදාගෙන අඩන්න සූදානම් වෙනවා. මං හිතන්නේ උන්වහන්සේ මේ වගේ අවස්ථා ගොඩාක් දකින්න ඇති. දැකලා එපා වෙලා මේ කවිය ලියන්න ඇත්තේ මේකින්ද අඬාලා කම්පා වුණත් දැක්මක් නොවන්නේ කියලා උන්වහන්සේ විරිත පව වෙනස් කරා. පදමාලාවත් යම්කිසි රසාස්වාද ජනක විදිහට උත්පහත්ව යන මට්ටමක් උන්වහන්සේ මේකේ පෙන්눔 කරා කවියක් විදිහට. ඉතින් එතකොට අපේ හැමෝටම මේක අපේ නිවේදක මැතිතුමා මං හිතන්නේ පහුගිය අවස්ථාවකදී අදහස් කරා මේ අපේ හාමුදුරුවෝත් ඒකට ටිකක් දිග විග්‍රහයක දුන්නා. මේ විවිධ ආගම් වලින් මේ වගේ දේවල් ගැන කතා කරන උන්වහන්සේ කිව්වා සමහර ඒ වගේම තියෙනවා කියලා. මට මෙහෙම ශ්ලෝකයක් මේ හම්බුණා. මං හිතන්නේ මේකෙන් කියන්නේත් මේක මං හිතන්නේ සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන ශ්ලෝකයක්. ඒකේ කියනවා අර්ථක් ගෘහේ නිවෘත්තන්තේ ශ්මශානේ මිත්‍ර භාන්දවක් සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති කියලා. මම හිතන්නේ මේකෙන් කියන්නේ අර මේ කවියෙන් කියන කතාන්තරේම තමයි. මේ අපේ මේ කට්ටිය ජීවත්ව ඉන්න කාලේ ඉතින් සැප සම්පත් විඳලා කට්ටිය එකට ඉඳලා විනෝද වෙලා ඉන්නකොට කට්ටිය ඉඳලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි ඔක්කොම අවසානයේ යන්නේ සෝනට යනකම් විතරයි. හරි? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සුකෘතං දුෂ්කෘතං චෛව. තමුන් කරපු හොඳ සහ නරක දෙකත් එක්ක තමයි එයාට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කියමන මං හිතන්නේ ඊටාම වැදගත් කියමනක්. අපේ ධර්මයේ වගේම හොඳ අදහසක් එකෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට සමාජයේ දැන් දකින්න තියෙන දේවල් අද්දුටු දේවලුත් එක්ක බැලුවහම ඇත්තටම මේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපිට ඉතින් බොහොම පෘථග්ජන විදිහට කොහොම කිව්වත් දාලා යන්න දුකයි. අපේ මේ නමුත් ඉතින් අවසානයේදී අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ తত্ত্বය තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න කියන එකයි උන්වහන්සේගේ ඉල්ලීම. ඒ වගේම උන්වහන්සේ කියන්නේ මේ අපිට දිව්‍ය ලෝකවල සැප විඳලා
සදිව්‍ය ලෝකවල සැප විඳලා අපිට නිවන් දකින්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් එහෙමනම් එහෙම ලැබෙන්න නම් ලබා ගන්න නම් නැත්නම් යහපත්ව මැරෙන්න නම් නැත්නම් මරණ මොහොතේ හිත හදා ගන්න පුළුවන් නම් අපිට මං හිතන්නේ බොහෝ වෙලාවල් වලට වැදගත් වෙන්නේ උන්වහන්සේගේ මේ දේශනාව බොහොම සරලව හිතීම කියන එකයි මගේ විශ්වාසය. එතකොට මේ මට මතකයට නැගෙනවා මේ රන්දෙනි ගාථා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාවේදී මට මතක විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන ගාථාවක්. ඒක උන්වහන්සේ කියනවා මේ ඇඬීමෙන් දෙඩීමෙන් පළක් නැහැ කියලා. ඇතැම් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ පිරිනිවන් පෑමදී විශාල සංවේගයට පත් වෙලා උන්වහන්සේලා අඬන්න දොඩන්න පටන් ගත්තා. උන්වහන්සේ කියනවා මේ වෙලාවේදී ඇති කරගන්න ඕන ධම්ම සංවේග සංජිතා, ධර්ම සංවේගය අපි ඇති කරගන්න කාටත් මටත් මේක වෙනවයි කියන එක හැඟීම ඇති කරගෙන අපිට ජීවත් වෙන්න. අපි මරණකොට හිතනවා බොහෝ වෙලාවල් වලට ඒ අවස්ථාවට සම්ප්‍රාප්ත වෙනකොට අපි බොහෝම කලකිරීමකටපත් වෙලා, නමුත් 7 දවසේ 3 මාසේ දානේ ඉවරනකොට අවුරුද්ද ඉවරනකොට අපිට මොනවා වුණාද, එහෙම දෙයක් වුණාද කියලාවත් මතක නැති වෙනවා. අපිට ෂණිකව සියල්ල අමතක වී යන ස්වරූපයක් තියෙනවා. හැමදේම අපිට අමතක වෙනවා. මම හිතන්නේ පව තමයි අපිට බොහෝ වෙලාවට මතකයට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බණ ටික අහලා මම හිතන්නේ හැදෙන්න තමයි අපේ බෞද්ධයන්ට සමාජ ජනතාවට තියෙන්නේ. මට හිතෙනවා මෙතුමා කියපු දේවල් එක්ක මට මෙහෙම දෙයක් මතක් වුණා ආවුදුටේ. හුඟක් වෙලාවට දැන් අද කාලේ අපි දකින අද කාලේ මේ අත කාලේ අපි දකින දෙයක් තමයි හුඟක් වෙලාවට මේ තමන්ගේ ප්‍රේක් මරණයට පත් වුණාට පස්සේ හුඟක් වෙලාවට අපි දකිනවා මේ අර කලින් කතා කරපු බහුරු කෝලම් වෙන්නත් පුළුවන්, ඒ දේ විග්‍රහ කරන්නත් පුළුවන්. මේ වලටත් පයින්න ලෑස්ති වෙනවා. මාවත් තරන් යන්න කියලා වලටත් පයින්න ලෑස්ති වෙනවා. හැබැයි මේ ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ඔන්න දැන් යකෙක් විදියට ප්‍රේතෙක් විදියට ඔන්න ගෙදරට ඇවිල්ලා ඉන්න ඕන්න කියලා කිව්වට පස්සේ ඊට පස්සේ දඟලනවා ඊට පස්සේ පන්නන්න. ඒ කියන්නේ අර බඳින්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ නැත්තම් කුප්පියකට දාලා ආයෙමත් විසි කරන්න ඔන්න වගේ දේවල් තමයි හුඟක් වෙලාවට මේ ලෑස්ති වෙන හුඟක් වෙලාවට. ඒ කියන්නේ අපිවම රවට්ට ගන්නවා වගේ මේ කතන්දරයක් තියෙනවා මේ තුල මට හිතෙන්නේ. ඔව් එහෙම එකක් තියෙන. ඉතින් ඇත්තටම දැන් අපි සම්ප්‍රදායන් කියලා අනුගමනය කරන සමහර දේවල් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. නැකතට මිනිය එළියට ගන්න පළාත් තියෙනවා. එතකොට ඒවා මේ අපේ ධර්ම කාරණා තුල තිබෙන දේවල් නෙමෙයි. එහෙම දේවල් නෙවෙයි. එතකොට දැන් වල වටේ 3 වටයක් විතර ගෙනියනවා. ඉතින් නමුත් මේ අර සමහර අය ඉන්න වත්තේ වල දාන්න කැමති නෑ. කොච්චර ළඟ හිතවත් වුණත් උදේහවා දකින්න දැනකවත් වල දාන්න කැමති නෑ. එතකොට ඒවටත් බයයි. ඒ කියන්නේ අපේ මිනිස්සු මේ ඉන්නවට වඩා බයයි මැරුණට පස්සේ එන මිනිස්සයා. අනික අර අපේ හාමුදුරුවෝ කිය හොඳ කතාවක් අර වල වටේ 3 වත 4 වතාවක් කැරගෙන එක. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට ගේ වටේ පන්න ගහපු මිනිස්සු වෙන්න පුළුවන්. ඔව් එහෙමත් පුළුවන්. එතකොට හිතනවත් දන්නේ මේක වල වටේ කරකවලා ගිරලා මේ වලට දැම්ම ආපහු එන කන්නේ කියලා. එතකොට කරකවලා අතෑරිනවලු කනාමුට්ටි ගහන්නත් එහෙම කරනවනේ නේද? ඉතින් අර නමුත් මිනිස්සු මේ මැරිච්ච මිනිහට බයයි. ඒ කියන්නේ ඉන්න මනුස්සයාට වඩා මැරිච්ච මනුස්සයාට බයයි. ඒක පුදුම වැඩක්. ඒ කියන්නේ ඉන්නකොට දැන් කවුරු හරි ඉන්නකොට ඒතන්ට ගිහිල්ලා කතා බහ කරලා ඉන්න පුළුවන් ඉන්නෝ කියලා පේනවා. නමුත් අර මැරිච්ච මනුස්සයා දැන් නැහැ කියලා දැනත් ඒ මනුස්සයාට බයයි. ඉතින් ඒක නිසා ඒක අර මිත්‍යා දෘෂ්ටිකෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇති සැටියෙන් දැන ගැනීමට මිනිස්සු එච්චර උද්‍යෝගිමත් නැහැ කියන එකයි පැහැදිලි වෙන්නේ. ඔව් පැහැදිලි. ඔබට දැනෙනවා ඇති අපේ මේ වැඩසටහන නැගෙන ලොවට ඇසෙන දහම් වැඩසටහන සාමාන්‍ය අපේ ස්වාමින් වහන්සේලා සිද්ධ කරන ධර්ම දේශනාවකටත් වඩා බොහොම සරල විදිහට, බොහොම අපිට ළඟ විදිහට, සමීප විදිහට තමයි මේ හැම ධර්ම කාරණාවක්ම අපේ ස්වාමින් වහන්සේලා අපිට දේශනා කරන්නේ. අපේ මහාචාර්යතුමා අපිට දැනුම ලබා දෙන්නේ. මම හිතනවා සාමාන්‍යයෙන් මේ තරුණ පරම්පරාවටත් වඩා පල්ලෙහෙන් ඉන්න පාසල් වයසේ ඉන්න කෙනෙක්ට උනත් දරුවෙක්ට උනත් බොහොම සුමට විදිහට සරල විදිහට ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ ධර්ම කාරණා හැම දෙයක්ම අපි ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්න අපේ ස්වාමින් වහන්සේලා මහාචාර්යතුමා. ඒ නිසා අපි යෝජනා කරන ඔබට හැම වෙලාවකදීම අපේ වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙනකොට අනිවාර්යයෙන්ම ඔබගේ දුවදරුවන්වත් ළඟට අරගෙනම අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා ලබන පුන් පොහොය දිනෙදිත් අපි මේ විදිහටම ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්. අපි බොහොම ගෞරවණීයව නමස්කාර පූර්වකව අද දිනේදී ආරාධනා කරා මේ වැඩසටහන වෙනුවෙන් මිරිහාන සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ වගේම බොහොම නමස්කාර පූර්වක අපි ආරාධනා කර සිටියා විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක ශ්‍රී සංකපාල විහාරවාසී ඉත්තෑකන්දේ සද්ධාතිස්ස අපේ ස්වාමින් වහන්සේට ඒ වගේම බොහොම ගෞරවණීයව අපි
ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරා විද්‍යාඥ ගාමිණී අධිකාරී මහත්මයාට ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක සංගීතයෙන් සහාය වුණා සිසිර ඒකනායක මහත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. හොඳයි. අපි මේ විදිහටම සූදානම් අර මම කීප දේ අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ලබනවර පොහොයේදී ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ඔබේ කුඩා දුවදරුවා ළඟට අරගෙන මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. බොහොම මොකද අපේ ස්වාමින් වහන්සේලා බොහොම සරල විදිහට තමයි මහාචාර්යතුමා සරල විදිහට තමයි මේ හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේලා අපේ මහාචාර්යතුමා මේ ධර්ම කරුණු ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්නේ. ඒවත් එක්ක අපි අපේ ජීවිතය කොහොමද හරි විදිහට හැඩගස්වා ගන්න කියන කාරණේ අපි කතා කරමු. ලබනවර පුන් පොහොයේදීත් අපි ඔබත් එක්ක එකතු වෙන්නම්.